සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් දෙශිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු දෙමාපියන් විසින් ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නේ මේ පරලෝකීය LDG වික්‍රමසිංහ මුත්තණුවන්ට, රූපා වික්‍රමසිංහ මිත්තණියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට සහ ඒ තමන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින්පිත් අනුමෝදන් කිරීම. සදහවත් පින්වතුනේ, මේ ලෝකේ බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා නිරන්තරයෙන් වර්ණනා කරන දෙයක් ධර්මය ඇසීම. බණ අහනවා කියන කාරණේ, ධර්ම ශ්‍රවණය කිරීම කියන කාරණේ බුද්ධාදී සත්පුරුෂයෝ අතිශයින් පසසන්නේය. හැබැයි මේ ධර්මයේ ඇසීම උන්වහන්සේලා ප්‍රශංසා කළේ මේ විදිහට. බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකේ බණ අහන 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා තමයි අවකුජ්ජ පඤ්ඤා. අවකුජ්ජ පඤ්ඤා කියලා කිව්වේ ඒ කෙනාගේ බණ ඇසීම හරියට භාජනයක් අනිත් පැත්ත හැරෙවුවා වගේ. භාජනයක් අනිත් පැත්ත හැරවලා පින්වතුනේ, ඒ භාජනයට කොච්චර මොනතරම් දෙයක් පුරවන්න මහන්සි ගත්තත් ඒ භාජනේ කවදාවත් පුරවන්න බෑ. මොකද මේ භාජනේ කට අනිත් පැත්ත හරවලා තියෙන්නේ. ඒක පුරවන්න බෑ. සමහරුන්ගේ බණ ඇසීම එහෙමයි. අහන වෙලාවෙවත් ඇහුවාට පස්සෙවත් ඒ බණපදින් කිසි දෙයක් ජීවිතයට ගන්නෑ. අඩු ගානේ සතුටක්වත් ඇති කරගන්නේ. ඒ කෙනාට කියනවා අවකුජ්ජ පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ ඒ බණ ඇසීම වර්ණනා කළේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව පිරිසක් බණ අහනවා. ඒ අයට කියනවා උජ්ජංගල පඤ්ඤා. උජ්ජංගල පඤ්ඤා කියලා කිව්වේ ප්‍රඥාව ඔඩොක්කුවේ තියෙන අය. ඒ පුද්ගලයා ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා මේ වගේ හරියට ඔන්න කවුරු හරි පොඩි ළමෙක් වෙරළු ගහක් ළඟට ගිහිල්ලා බිම වාඩි වෙලා තමන්ගේ ඔඩොක්කුවට වෙරළු අහුලලා පුරව ගන්නවා. පුරවගෙන මේ වෙරළු යා කනවා. මෙහෙම කමින් ඉද්දී ඔන්න යාට අම්මා කතා කරලා යාට නැගිටින්න සිද්ධ වෙනවා. නැගිට්ටහම මොකෝ වෙන්නේ? අර ඔඩොක්කුවේ පුරවන් හිටපු වෙරළු ටික ඔක්කොම බිම වැටෙනවා. ඒ වගේ ඇතමුන්ගේ බණ ඇසීම දැන් මේ කියන වෙලාවේ බණ කියන වෙලාවෙ නම් ඇත්ත තමයි කියලා ආසාවෙන් අහනවා. ඒ බණ රස විඳිනවා. හැබැයි එයාට බණ ඉවර වෙච්ච ගමන්, දැන් බණ ඉවර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න නැගිටින්න එපයි. නැගිට ගමන් එයාගේ බණ ඇසීමේ ප්‍රයෝජන ඉවරයි. එයා එතනින් එහාට මේ බණ පදේ සිහි කරන්නේ. ඒ බණ පදෙන් ජීවිතයට යමක් ගන්නෙ නැහැ. එයාට කියනවා උජ්ජංගල පඤ්ඤා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා තව කෙනෙක් බණ අහනවා පුතු පඤ්ඤා. පුතු පඤ්ඤා කියලා කිව්වේ හරියට භාජනයක් හරි පැත්තට හරවලා තියනවා වගේ. එහෙම බණ අහන කෙනෙක් ඉන්නවා. භාජනේ හරි පැත්තට හරවලා නම් තියෙන්නේ, ඒ භාජනේ කට හරි පැත්තේ නම් තියෙන්නේ. පින්වතුනි, මේ භාජනයට පුරවන දෙයක් හොඳට ඒ භාජනේ තැම්පත් වෙනවා. ඒ වගේ කිව්වා ඇතැමුන්ගේ බණ ඇසීම
ඒ අහන බණපදේ එයාගේ ජීවිතයට ප්‍රයෝජනයට ගන්නවා. ආන්නේ බණ ඇසීම තථාගත බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරනවා. ඒ නිසා පින්වතුනි බණ අහන්න ආස කරන්න. දැන් මේ පින්වතුන් මේ බණ පද අහන්නෙත් ධර්මය අහන්න ආස පින්වතුන්ලානේ. පින්වතුනි තව බණ ඇසීමට ආස කරන්න. ධර්මය ඇසීම නිසාමයි අපේ ජීවිතයේ තියෙන මේ කරදර කම්කටොළු ප්‍රශ්න හැමදේම විසඳෙන්නේ. ධර්මය ඇසීම නිසාමයි මේ සංසාර ගමනක සතර අපායේ වැටෙමින් යන මේ වැඩපිළිවෙලින් නිදහස් වෙන්නේ. ධර්මය ඇසූ පින්වතුන් තමයි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළේ. ධර්මය ඇසූ අයමයි සකදාගාමි වුණේ. ධර්මය ඇසූ අයමයි අනාගාමි වුණේ. ධර්මය අහලමයි ඒ ශ්‍රී සද්ධර්මයෙන්මයි රහතන් වහන්සේලා බිහි වුණේ. ඒ නිසා ධර්මය අහනවට කියනවා ශ්‍රවණානුත්තරීය. ශ්‍රවණානුත්තරීය කියලා කිව්වේ අහන දේවල් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. බුදුරජාණන් වහන්සේ දවසක් අහනවා ස්වාමීනි අහන දේවල් අතර මේ සත්වයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට අරගෙන යන දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අහන දේවල් අතර මේ සත්වයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට අරගෙන යන්නේ ධර්මය ඇහුවොත්. ධර්මය ඇහුවොත් තමයි පින්වතුනි තියෙන අඩුපාඩු හදාගන්නේ. ධර්මය ඇහුවොත් තමයි ගුණධර්ම දියුණු කරගන්නේ. ධර්මය ඇහුවොත් තමයි මාර්ගඵල සාක්ෂාත් කරන්නේ. ධර්මය ඇසූ කෙනෙක්මයි සංසාර දුකින් නිදහස් වෙන්නේ. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන මේ වැඩසටහනේදී අපි ඉගෙන ගන්නේ රහතන් වහන්සේලා ගැන. බලන්න රහතන් වහන්සේලා ධර්මයේ ඇසීම කියන දෙය වර්ණනා කරපු හැටි. සාධු සුතං සාධු චරිතකං සාධු සතා අනිකේත විහාරෝ අත්ත පුච්චතං පදක්කින කම්මං ඒතං සාමඤ්ඤ අකිංචනස්ස. මේ වදාළේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ වදාරන්නේ මෙන්න මෙහෙම. බණ ඇසීම කොයි තරම් හොඳද? අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොන තරම් හොඳ දෙයක්ද? අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. මේ උතුම් ගාථාව වදාළේ කුමාපුත්ත කියන මහරහතන් වහන්සේ. තේර ගාථා පොත් වහන්සේගේ 36 වෙනි ගාථා රත්නයේ විදිහට තමයි කුමාපුත්ත මහරහතන් වහන්සේගේ ගාථාව අන්තර්ගත වෙන්නේ. පින්වතුනි මේ කුමාපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ හරීම අසිරිමත් පින්වන්තෙක්. උන්වහන්සේට පින්පුරන්න ලැබුණේ විපස්සී බුද්ධ ශාසනේ. මීටර 91 කල්පයකට කලින් මේ ලෝකේ විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාව සසර කතරින් ඈතර කරවමින් ඒ අමෘත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් ලෝකෙ වැඩ හිටියා. ওই කාලේ මේ කුමාපුත්ත තෙරුන් ඉපදිලා හිටියා බන්දුමති නගරේ තාපසයෙක් විදිහට. මේ තාපසයා ළඟ තිබුණා මේ තාපසයාගේ ශරීරයේ යම්කිසි රෝගයක් සුවපත් කරගන්නට වෙද මහත්තයෙක් දීපු තෙලක්. හොඳ බෙහෙත් තෙලක් තිබුණා. එතකොට මේ තාපසයා දවසක් විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකිනවා. දැක්ක ගමන් හිත පැහැදුනා. හිත පැහැදුනාම මේ තාපසයෙක්නේ. තාපසය කියලා කිව්වම දැන් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ධන සම්පත් තියෙනවා. දැන් මේ තාපසයා ගාව එහෙම මුකුත් නැහැ. ශ්‍රමණනේ. හැබැයි තාපසයා ගාව තිබුණා තමන්ගේ පසුම්බියේ අර තෙල. ඇඟ ගල්වන බෙහෙත් තෙලක් තිබුණා. මේ තාපසයා ගාව තියෙන එකම එක දේ. ඒ ඇඟ ගල්වන බෙහෙත් තෙල මේ පුංචි කුප්පියක දාලා තිබුණේ පොඩි භාජනයක. ওই භාජනයේ එක්කම භාග්‍යවත් අරහත්
විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒක තමයි කරගන්න ලැබිච්ච පින්කම. ඒ තෙල් එක පූජා කරගත්ත පින සංසාර ගමනම සැපවත් කරන්න උදව් කළානේ. ඇයි මොකද හේතුව? ඒ තෙල පූජා කරගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා. පින්වතුනි මේ ඇඟේ ගල්වන බෙහෙත් තෙල් එහෙම නැත්නම් ශරීරයේ රෝගයක් තියෙන කෙනෙකුට ඒ රෝගය සුවපත් කරගන්න ආලේපන. ඒ ආලේපන පූජා කිරීම කියන එකේ පින හරි අසිරිමත්. මේ ඇඟ ගල්වන බෙහෙත් තෙල් ආදී පූජා කිරීමේ ආනිසංසයක් කියනවා උපනූපන් ආත්මේ උපදින ආත්මේ නිරෝගී වෙලා උපදිනවා කියනවා. ඇයි හේතුව මේ බෙහෙත් තෙල කෙනෙක් පූජා කරන්නේ බෙහෙත් තෙල කෙනෙකුට පරිත්‍යාග කරන්නේ අනේ මේ තෙල ගල්වාගෙන මෙයා සුවපත් වේවා. දැන් ඇතැම් තෙල් ಜಾති ගාන්න සිද්ධ වෙනවා කයේ වුණ අපි හිතමු චර්ම රෝග. චර්ම රෝගය කියලා කියන්නේ මිනිසෙකුට සමහරලාට ඇතැම් චර්ම රෝග තියෙනවා. ඒ ලෙඩේ ඒ මනුස්සයාට වේදනා දෙන්නේ කායිකව. නමුත් චර්ම රෝග නිසා එළියට කැතයිනේ. අපි කවුරුත් කැමතිනේ මේ හැම ලස්සනට තියාගන්න. නමුත් ඔන්න මේ අලුහන් හොරි වගේ රෝග දානවා. ඉතින් බාහිරට පේන එක සම්බන්ධයෙන් එයාගේ හිතේ මානසිකව මහා වෙහෙසක් නැද්ද? අනේ මේ මාව කැතට පේනවා කියලා. එතකොට කෙනෙක් ඒක සුවපත් කරගන්න ආලේපයක් දුන්නොත් එයා දෙන්නේ මෙය ගල්වාගෙන මේ කෙනා නිරෝගී වේවා කියන හිතින්. ඒ චේතනාවෙන් බෙහෙත් තෙල් එක දීපුවම එයාට සකස් වෙනවා පිනක්. ඒ පින තමයි එයා උපදින ආත්මේ නිරෝගී කෙනෙක් වෙලාම උපදිනවා. අන්න ඒක තමයි පිනේ විපාකේ. ඊළඟ එක කියනවා රූමත් බව ලැබෙනවා. ඇඟ ගල්වන ආලේපනයක් දන් දීමේ විපාකය උපදින ආත්මේ රූමත් හරි ලස්සනයි. දුටුවන්ගේ නෙත්සිත පහදින ලස්සන රූපයක් ලැබෙනවා. එතකොට ඒකෙන් අපට තේරෙනවා මේ කුමාපුත්ත තෙරුන්ටත් තිබිලා තියෙන්නේ බොහෝම ලස්සන රූපයක්. ලස්සන රූපයක් ඇතු උපදිනවා. ඉතින් ලස්සන රූපයක් කියලා කියන්නේ මිනිස්සුෙකුට සැපයක් නෙමෙයිද? සැපයක්. ඒ ලස්සන රූපේ නිසා එයා මානසික පීඩන අඩුවෙන් වාසය කරනවා. නැත්නම් රූපේ කැත වුණාම මිනිසුන්ට හරි වේදනයිනේ. දැන් අවලස්සන වෙලා උපදිනවා බලන්න කොච්චර මේ අවලස්සන වෙච්ච අය කොච්චර හිතකින් හදවතකින් දුක් විඳිනවද කියලා. අපි හිතමු පොඩ්ඩක් හැමේ පැහැය අඩු වුණත් මිනිස්සු කොච්චර දඟලනවදනේ එක ඒවා ගල්වගෙන සුදු කරගන්න කියලා. ආන්නේ නිසා රෝමත් බව ලැබෙනවා මේ තෙල් පූජා කරනවා නම් එහෙම නැත්නම් ආලේපන පූජා කරනවා නම්. ඊළඟට ආලේපන දන් දීමේ ආනිසංසය බලන්න. වහා ධර්මයේ වැටහෙන කෙනෙක් බවට පත් වෙනවා පිනේ විපාකය. සත්පුරුෂ උතුමන්ගේ ධර්මයේ හම්බ වෙනකොට ඒ ධර්මය ඉක්මනට තේරෙනවා. මට තේරෙන්නේ මට වැටහෙන්නේ අයියෝ ඒ කිව්වේ මොකද්ද කියලා මට තේරුම් ගන්න බෑ කියලා මේ ප්‍රශ්න නෑ. හරි පහසුවෙන් ධර්මයේ වැටහෙනවා. ඊළඟ ආනිසංසය තමයි සුවසේම ආහාර පාන ලැබෙනවා. මේ සංසාර ගමන යනකොට ආහාර පාන හිඟ වෙන්නේ නැහැ කියනවා. බෙහෙත් තෙල් පූජාව, ආලේපන පූජාව. ඊළඟ කාරණේ ආයු පංචමකයම ලැබෙනවා. ආයු පංචමකය කියලා කියන්නේ පින්වතුනි ආයු, වරණ, සැප, බල, ප්‍රඥා කියන පහම ලැබෙනවා. ඇඟ ගල්වන බෙහෙත් තෙල්, ඇඟ ගල්වන බෙහෙත් ආලේප පූජාවෙන්. ඕනොයි කියපු කාරණා මතක තියාගෙන තමන්ට අවස්ථාවක් ලැබුණොත් එහෙම සාමීන් වහන්සේ නමකට හරි එහෙම නැත්නම් වෙනත් යම් කිසි කෙනෙකුට මේ ඇඟේ තියෙන ලෙඩක් සුව කරගන්න මොකක් හරි ආලේප කරන්න ඕන දෙයක්. ඒ දේ දෙන්න අවස්ථාවක් ලැබුණොත් පින්වතුනි අනිවාර්යෙන් පූජා කරගන්න. සතෙකුගේ හරි කමන්නේ ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ සුවපත් කරගන්න ආලේපයක් තවරන්න ඕන නම් ඒ දේවල් අනිවාර්යෙන් කරන්න.
මේ සාංසාරික ගමනක අපි යන්නේ. ඒ සංසාර ගමනේ ඒ බඳු පින් කරගන්න බැරි වෙච්ච අය තමයි ඒ ලෙඩ රෝග වලට පත් වෙලා අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණ වෙච්ච කෙනා මුල් කරගෙන ඔබ මේ සංසාරයට හොඳ පිනක් පුරව ගන්න. ඒ නිසා මේ ඒ කාරණේ බොහෝම වැදගත් අපිට අපේ ජීවිතේ. අපිට මේ වගේ පිනක් කරගන්න ලැබුණොත් මේ අපි කියා දෙන කාරණේ සිහි කරගෙන පින්වතුන්ලා පින් රැස් කරගන්න. ඉතින් ඔය පින්කම කරගෙන ඔය පින්කම කරේ මීට කල්ප 91කට කලින් විපස්සී බුද්ධ ශාසනයේ. ඉතින් සංසාරේ ගොඩාක් සැප විඳින්මින් පැමිණිලා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන මේ බුද්ධ කාලේ උපන්න අවන්ති රටේ වේලුකණ්ඨක කියන නගරේ. දැන් මේ වේලුකණ්ඨකී කියන නගරේනේ හිටියේ ඔබට මතක ඇති වේලුකණ්ඨකී ප්‍රසිද්ධ මේ උපාසිකාවක් හිටියනේ නන්ද මාතාව. ආන්නේ නන්ද මාතාව හිටපු වේලුකණ්ඨකී තමයි උපන්නේ. වේලුකණ්ඨකී ඉපදිලා ඔහුගේ නම වුණේ නන්ද. මේ නන්ද තරුණ වයසටපත් වුණා. තරුණ වයසේදී සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බණ අහලා හිත පැහැදුනා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනකොට හිත පහදින්න නම් හරි විදිහට ධර්මය අහලා තියෙනවනේ. ධර්මය හරි විදිහට ඇහුවා. ඒ කිව්වේ පුතු පඤ්ඤා කෙනෙක් විදිහට ධර්මය ඇහුවා. පුතු පඤ්ඤා කෙනෙක් විදිහට කොහොමද ධර්මය අහන්නේ? සුස්සූසති ආසාවෙන් අහනවා. සෝතං ඕදහති ආසාවෙන් අහද්දි කන යොමු වෙනවා. කන යොමාගෙන බණ අහනවා. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. අනේ මම මේ ධර්මයේ තේරුම් ගන්න ඕනි කියන අදහසින්ම අහනවා. අත්තං ගන්හාති. ඒ ධර්ම අර්ථ හොඳට හිතට ගනිමින් අහනවා. අනත්තං රිංචති. ඒ ධර්මයේ තුල මේ යම් වදනක් තියෙනවා නම් ඒ වදන මේ තමන්ට නොපැහැදිලි, එහෙම නැත්නම් තමන්ට තේරුම් කරගන්න අමාරු තැන. ඒක පස්සේ එල්ලි එල්ලි බණ අහන්නේ. ඒ තමන්ට නොවැටුණ කාරණේ අතහැරලා දානවා. මොකද ඒක පස්සේ වෙලාවක නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකකින් අහලා විසඳ ගන්න පුළුවන් එකක්. නැත්නම් සමහරු බණ අහන්න ගියාම ධර්ම දේශනාව පටන් ගන්නකොට මොකක් හරි තැනක් තිබුණොත් එහෙම තමන්ට මේ නොඇසූ වචනයක් හරි අහන්න ලැබිච්ච තැන ඒකෙම එල්ලෙනවා. ඒකෙම එල්ලිලා ඒකම හිත ඉන්නවා. සමහරවිට අර කියා දීපු අනිත් බණපද ඔක්කොම හොඳට තේරුම් ගන්න අවකාශය තිබ්බා. අරක අතහැර ගන්න බැරි වෙච්ච නිසා ඔක්කොම ධර්මයේ ටික ඔහුට අහිමි වෙලා යනවා. අන්න ඒ නිසා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයේ ධර්මය අහලා හරියට හිත පැහැදුනා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟම පැවිදි වුණා. පැවිදි වෙලා දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය අහන්න ලැබුණා. කුරවීක නාදයෙන් ගම්භීර බ්‍රහ්මස්වරයෙන් බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ බණපද අහන්න තරම් පින් තිබ්බා. හරි සතුටු හිතුණා. ඒ සතුටින්ම වීරිය වැඩුවා. ඊටාම ටික කලයි ඊටා සුවසීම රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ දැන් ඒ රහතන් වහන්සේගේ නම ඒකේ ගිහි නම නන්දනේ. නමුත් ප්‍රසිද්ධ වුණේ නන්ද කියලා නෙමෙයි. අම්මගේ නම කුමා. අම්මගේ නම කුමා නිසා ප්‍රසිද්ධ වුණේ කුමාපුත්ත කියලා. ওই කුමාපුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වේ පසක් කරලා දවසක් උන්වහන්සේ විවේකයේ පිණිස මේ වන සෙනසුනක උන්වහන්සේ ඇවිදිමින් හිටියා. උන්වහන්සේ වැඩම කරනකොට දකිනවා භික්ෂුන් වහන්සේලා ආසාවෙන් බණ අහලා ඇසූ බණ පුරුදු කරන්නට, ඇසූ දහම පුරුදු කරන්නට අර වන සෙනසුනේ රුක් මුල් වල වාඩි වෙලා වීරිය වඩනවා. හරි සතුටක් උපන්නා. ආන්නේ සතුට උපදිච්ච වෙලාවේ තමයි උන්වහන්සේ මේ ගාථාව වදාළේ. සාදු සුතං සාදු චරිතකං සාදු සතා අනිකේත විහාරෝ
අත්ත පුච්චනං පදක්ඛින කම්මං ඒතං සාමඤ්ඤ අකිංචනස්ස. බණ ඇසීම කොයි තරම් හොඳද? අහපු බණට අනුව ජීවත් වීම ඊට වඩා හොඳයි. හැමතිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොනතරම් හොඳ දෙයක්ද? අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. ඒ තමයි රහතන් වහන්සේලා වර්ණනා කරපු දේවල්. ඒ නිසා උන්වහන්සේලා හොඳයි කියපු දේවල් මේ ජීවිතය ඇතුලේ පුරුදු කරන්න මහන්සි වෙන්න ඕන අපි. මොකද්ද උන්වහන්සේලා හොඳයි කියු දේ? බණ ඇසීම. හරි හොඳ දෙයක්. ඒ නිසා ජීවිතේ අපි පුරුදු වෙන්න ඕන මොකද්ද? බණ අහන්න. ඒකට හොඳටම අවකාශ දැන් උදා වෙලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරක් අපට මුණ ගැහිච්ච නිසා පින්වතුනි, අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ආරම්භ කරපු කල්යාණ මිත්‍ර වැඩපිළිවෙල නිසා අපට බොහෝ බණ අහන්න අවස්ථාව තියෙනවා. ඉතින් බණ ඇසීම රහතුනුත් වර්ණනා කළා. ඒ නිසා ආසාවෙන් බණ අහන්න. බණ අහලා ඒ ඇසීමෙන් විතරක් සතුටු වෙන්න එපා. අහපු බණට අනුව ජීවත් වෙන්න මහන්සි වෙන්න. ඒකත් රහතන් වහන්සේලා හොඳයි කියූ දෙයක්. ඊළඟට මේවා මගේ මගේ කියලා තණ්හාවෙන් වාසය කරන්න හුරු වෙන්න එපා. තණ්හාවෙන් තොරව මේ හැම දෙයක්ම අත්හැරලා දාලා මට යන්න වෙනවා. මම යමකට ප්‍රිය කරනවද ඒ ඔක්කොම දේවල් මට අතහරින්න වෙනවා කියන මේ තණ්හාවෙන් තොර හිතකින් අපි ඉන්න ඕනේ. ඇයි? ඒකත් රහතන් වහන්සේලා හොඳයි කියූ දෙයක්. ඊළඟට අහන බණවල අර්ථ නුවණින් විමසන එක. බණ ඇහුවට පස්සේ ඒ බණපදි මොකද්ද කියලා දුන්නේ කියලා ආයෙමත් හිතන එක, නුවණින් කල්පනා කරන එක හරිම හොඳයි කිව්ව රහතන් වහන්සේලා. ඒ නිසා ඔය අහන බණ විවේකයෙන් හිතන්න ඕන. ඊළඟට හරිම ලස්සනයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොනතරම් හොඳ දෙයක්ද? ඔන්න බොහොම වටින එකක්. දේශකයන් වහන්සේලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ගෞරවයෙන් අහන්න ඕන. ධර්මයේ ගෞරවයෙන් අහපු කෙනෙක්මයි පින්වතුනි ධර්මයෙන් ඵල නෙළුවේ. ශාස්ත්‍රූන් වහන්සේ පවා මේ ධර්මයට ගරු කළා. බුදුරජාණන් වහන්සේ ඇතැන් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වැඩ ඉන්න විහාරයට වඩින්න ලැහැත් වෙනකොට බුදුරජාණන් වහන්සේට ඇහෙනවා භික්ෂුන් දහම් කතාවක. එතකොට බුදුරජාණන් වහන්සේ දහම් ගෞරවය මුල් කරගෙන භික්ෂූන්ගේ දහම් කතාව අවසන් වෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩි බවක් අඟවන්නේ. දහම් කතාව අවසන් වුණාට පස්සේ උගුර පාදනවා. එහෙම ශාස්ත්‍රුන් වහන්සේත් ධර්මයට ගරු කළා. ඒ නිසා ධර්මයේ ගෞරවයෙන් පිළිගන්න ඕන. ඉතින් මේ දේවල් අපි කරනවා නම් අපේ ජීවිතේ කරන්න මහන්සි ගන්නවා නම් ඒකට තමා පින්වතුනි කියන්නේ කෙලෙස් නැසූ රහතන් වහන්සේලාව ඇසුරු කරනවා කියලා. අපි මේ බණපද මේ රහතන් වහන්සේලා වදාරන මේ උතුම් අවවාද අපි පිළිපදිනවා නම් අපි රහතන් වහන්සේලා ඇසුරු කරන අය, රහතන් වහන්සේලා සමීපේ ඉන්න අය, රහතන් වහන්සේලාගේ ආශ්‍රය මුණ ගැහුණු අය. ඊළඟට පින්වතුනි කුමාපුත්ත මහරහතන් වහන්සේ, දැන් මේ කුමාපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම නන්දනේ. කුමාපුත්ත මහරහතන් වහන්සේට ඒ ගිහි කාලේ නන්ද තරුණයා කාලේ තව යාළුවෙක් හිටියා. ඒ යාළුවාගේ නම සුදත්ත. මේ සුදත්ත කියලා කියන්නේ හරිම පින්වන්තෙක්, සංසාරේ හොඳට පිනක් කරගත්ත කෙනෙක්. ඒ පින කරගත්තේ මීට කල්ප 94කට කලින්. ඒ කාලේ බුද්ධ ශාසනයක් තිබුණා. ඒ බුද්ධ ශාසනයේ මහත් වූ භික්ෂු සංඝයා වැඩ හිටියා. ඔහු ඒ කාලේ එක භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මේ හැරමිටියක අවශ්‍යතාවයක්. සමහරට ඒ භික්ෂුන් වහන්සේ ගිලන් වෙලා ඉන්නේ නැත්තේ. එතකොට මේ භික්ෂුන් වහන්සේගේ හැරමිටියක අවශ්‍යතාවය මොහුට දැනගන්න ලැබුණා. මොහුම කැලේට ගිහිල්ලා දඬු කපලා
හොඳ පිළිවෙලකට පහසුවට හැරමිටියක් සකස් කළා. ඔය හැරමිටිය ඔහු පූජා කළේ කොහොමද? මේ හැරමිටිය මහා සංඝරත්නයට පූජා වේවා කියලා සැරයටි පූජාව කළා. ඔව්. ඒ සැරයටි පූජාව තමයි කල්ප 94කට පෙර කරගන්න ලැබුණේ. සැරයටි පූජාව කියලා කියන්නේත් පින්වතුනි අපේ ජීවිතේ විශාල ආනිසංස ප්‍රමාණයක් උපද්දලා දෙන පින්කමක්. ඒ පින්කමේ අසිරිය ගැන අහන්න. සැරයටියක් පූජා කරාම සැරයටේ පිදූ කෙනාට මේ සංසාර ගමනේ උපදින ආත්මේ පුත්‍රයෝ බහුල වෙනවා කියනවා. පුතුන් බහුල වෙනවා. පුතුන් බහුල වෙනවා කියලා කියන එකේ අදහස මේක. පුත්‍රයෝ ගොඩාක් ඉන්නවා නම් සවිශක්තිමත් ඒ පවුලට ආරක්ෂාවක් නෙමෙයිද? අපි හිතමු තාත්තා කෙනෙකුට එහෙම නැත්නම් අම්මා කෙනෙකුට පුත්තු ගොඩක් ඉන්නවා නම් පවුලටම රැකවරණේ. දැන් සමහර පවුල්වල මේ දෙමව්පියෝ හරි ලතැවුලේ නැද්ද අපිට මේ උපදින්නේම කෙල්ලෝ කියලා. උපදින දරුවෝ සමහර වෙලාවට ගෑනු දරුවෝම විතරයි උපදින්නේ. එතකොට අම්මට තාත්තටයි සිද්ධ වෙනවා විශේෂයෙන් ඒගොල්ලන්ව රකින්න. හැබැයි පුතුම ගොඩක් ඉන්නවා නම් රැකවරණේ පුතු කියලා කියන්නේ හොඳ මේ සවිශක්තිමත් ජව සම්පන්න පුතු. ආරක්ෂාවක් සලසන්න පුළුවන් පුතු ලැබෙනවා. හේතුව මොකද්ද? සැරයටියක් පූජා කරන්නේ තව කෙනෙකුගේ ආරක්ෂාවට. කය දුබල වෙච්ච කෙනෙකුට ආරක්ෂාවට සැරයටියක් පූජා කරනවා. පිදූ කෙනාට පුණ්‍ය විපාකේ සකස් වෙනවා. ඔහුටද සසර ගමනේ ආරක්ෂාව ලැබේ. ඒ තමයි පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි තැති ගැනීමක් නැති වෙනවා සංසාර ගමනේ. මේ සංසාර ගමනේ යනකොට කොච්චර තැති ගැනීමද? ඒ තැති ගැනීම කිසිවක් හටගන්නේ නැහැ සැරයටි පිදූ කෙනාට. හේතුව සැරයටියක් අතේ තියෙන කෙනා. දැන් කායිකව දුබල වෙච්ච කෙනෙක්නේ සැරයටියක් පාවිච්චි කරන්නේ. ඒ සැරයටියේ පාවිච්චි නොකළොත් ඔහුගේ හිත නිතර තැති ගැනීමක තියෙනවා. හැබැයි මේ තැති ගැනීම දුරු කරන්න ඔහුට සැරයටියක් පූජා කරනවා. සැරයටි පිදූ කෙනාට පුණ්‍ය විපාකේ සකස් වෙනවා. ඔහු තැති ගන්නේ නැහැ. ඊළඟට සියලු අයුරින්ම ආරක්ෂාව ලැබෙනවා. කිසිම කෙනෙකුට අනතුරක් කරන්න බෑ. ඔන්න සංසාර ගමනකට සැරයටියක් පිදීමෙන් සැලසෙන ආරක්ෂාව. ඒ ආනිසංසය බලන්න කොච්චර එකක්ද කියලා. හැම පැත්තෙම ආරක්ෂා වෙනවා. ගින්නෙන්, වසවිස වලින්, ආයුධ වලින්, කල කෝලාහල වලින්, සත්තුන්ගෙන්, ඊළඟට මේ මොනවාද මේ අයහපත් කාලගුණික විපර්යාස වලින් කොච්චර කරදරද නේ? මන්තොටක යනකොට හදිසි අනතුරු වලින් මේ කිසිවකින් අනතුරක් වෙන්නේ ආරක්ෂා වෙනවා. ඒ ආරක්ෂාව කියන්නේ ස්වභාවිකව සිද්ධ වෙන අනතුරු වලිමුත් ආරක්ෂා වෙනවා. කිසි කෙනෙකුට අනතුරක් කරන්නත් බෑ කියනවා. ඒ සියලු ආරක්ෂාව ලැබෙන්නේ සැරයටි පිදීම නිසා. ඊළඟ එක තමයි පැකිලීමක් නැති වෙනවා කියනවා. උපදින ජීවිතවල කිසිම පැකිලීමක් නැහැ. හොඳ ඍජුව ඉන්න පුළුවන්. අභීතව ඉන්න පුළුවන්. හේතුව මේ කය දුර්වල වෙලා තියෙන කෙනෙකුට හැරමිටියක් දීපුවම එයා පැකිලීමක් නැතුව ඉන්නවා සැනසෙල්ලේ. ඒ සැනසෙල්ල දීපු කෙනාට පුණ්‍ය විපාකේ තමයි පැකිලීමක් නැතුව ඉන්න පුළුවන්. ඊළඟ එක කවදාවත් මේ සංසාර ගමනේ හිත බයටපත් වෙන්නේ කියනවා. කොච්චර තියනවද පින්වතුනි හිත බය වෙනවා කියලා ප්‍රශ්නනේ. කොච්චර තියනවද හිත බය වීම? හැරමිටියක් පිදුවොත් පුණ්‍ය විපාකේ සකස් වේ. ඔහු බයවන්නේ නැත. ඇයි හැරමිටිය දීපු කෙනා හිතේ බයක් නැතුව. දැන් ওই හැරමිටි පූජාව ගැන කියනකොට ඔබට හොඳට මතක් කරගන්න පුළුවන් සිරිපා කරුණා කරන එක. සිරිපා කරුණා කරනකොට පින්වතුනි මේ කොච්චර තරුණ වයසේ කෙනෙක් වුණත් අර මේ ඉහළට කරුණා කරද්දී කය දුර්වල වෙනවා. හරි පහසුවක් හැරමිටියක් තියෙනවා. හැරමිටියට වාරු දීලානේ මේ සිරිපා කරුණා කරන්නේ ගොඩක් දෙනෙක්. දැන් අපේ පෞද්ගලිකව අපේ ජීවිතේ ගත්තොත්
අපිට මේ හැරමිටි පූජාව ගැන අහනකොට විශාල සතුටක් උපදිනවා. මොකද අපිට අවස්ථාව සැලසීලා තියෙනවා සිරිපා කරුණා කරන්ට යන පින්වතුන්ලාට හැරමිටි පූජා කරන්න. එතකොට මේ හැරමිටි පූජාවේ ආනිසංස ඕන ඔය ආනිසංස 5 හැරමිටිය පුදන කෙනාට ලැබෙනවා කියනවා. ඒ නිසා ඔබට මේ කාරණා ඉගෙන ගන්න ලැබෙන එක වාසනාවක්. අවස්ථාවක් ලැබෙනවා නම් ඒ ලද අවස්ථාවේ හැරමිටි පූජාව කරගන්න. හැරමිටියක්, අතවාරුවක්, කිහිලිකරුවක් යම් කෙනෙකුට උවමනාවක් තියෙනවා නම් පින්වතුනි අනිවාර්යෙන් පූජා කරන්න. ඒ කෙනාට පහසුව සලසන්න. ඒ පහසුව සලසලා ඔබ රැස් කරගන්න පින මේ සංසාර ගමනට ඔබට පුදුමාකාර විදිහට පහසුවක් සලසනවා. දැන් මේ සුදත්ත තරුණයා ඒ කාලේ මීට කල්ප 94කට කලින් සංගරුවනෝ දෙසා හැරමිටියක් පූජා කළා. සංසාරේ ඒ කරගත්ත පිනෙන් සැප විඳින්මින් ඇවිල්ලා මේ බුද්ධ කාලේ උපන්න අවන්ති රටේම වේලුකණ්ඨකී නුවර මේ නන්ද තරුණයාගේ මිත්‍රයා විදිහට. ඔහුගේ නම සුදත්ත. ඉතින් ඔන්න නන්ද තරුණයා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වුණානේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහාන වුණානේ. ඕක අහන්න ලැබුණා. අහන්න ලැබුණාම මේ මිත්‍ර සම්බන්ධය නිසා යහළුකම නිසා කල්පනා කළා මගේ යාළුවා පැවිද්ද තීරණය කරා නම් පැවිදි වෙන්න ඕන කියලා. ඒ පැවිද්ද උතුම් එකක්. එහෙනම් ඉතින් මාත් මහාන වෙනවා කියලා අම්මලා තාත්තලාගෙන් අවසර අරගෙන ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේ වැඩ වාසය කළේ එක්තරා රමණීය වනපියසක. හරි ලස්සනයි කියන ওই කැලේ. මේ කැලේ ලස්සන නිසා හරි සිත්කලු නිසා මේ ඇතැම් භික්ෂුන් ඉන්නවනේ මේ පැවිද්ද සැහැල්ලුවට ගත්ත. ඒ භික්ෂුන් වහන්සේලා මේ සිරි නරඹ ඇවිදින අය. ඒ ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න එහෙම උනන්දුවක් තිබිලා නැහැ. සිරි නරඹනවා කියනවා. මේ සිරි නරඹන ඈයෝ නිතර මේ වනාන්තරයට එනවා මේක හරි ලස්සන නිසා. ඉතින් මේක හරි කරදරයක් වුණා මේ සුදත්ත තෙරුන් වහන්සේට. මේ සුදත්ත තෙරුන් වහන්සේ මේකම කරදරයක් මේ කරදරේ නිසාම සංවේගයටපත් වුණා. මේ සාමාන්‍ය මිනිස්සු කාමයට එක්කම එකතු වෙලා ආඹුදරුවොත් එක්ක සතුට වෙලා ප්‍රමාදීව වාසය කරනවා. ඒ ප්‍රමාදීව වාසය කරන පිරිසකින් ඊටාම ටික දෙනෙක් වාසනාව ලබනවා මේ කාමයෙන් අත්හැරලා මහාන වෙන්න. මහාන වෙච්ච අය මහාන වුණාට පස්සේ ඒ පැවිද්දේ තියෙන විවේකයට අහු වෙලා ඒකෙන් නොමග යනවා. මේ සංසාරයෙන් නිදහස් වෙනවා කියන එක කොච්චර දුෂ්කරද කියලා සංවේගයක් උපන්නා. ඒ සංවේගයෙන්ම වීරිය වැඩුවා. වීරිය වඩලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වේ සාක්ෂාත් කරපු ඒ උතුම් මහරහතන් වහන්සේට හරි මේ කනගාටුයි. දැන් මොකද මේ භික්ෂුන් වහන්සේලා ඔහි ඇවිල්ලා අර සිරි නරඹ hina වෙවි. හරි සංවේගයක් උපන්නා. ඒ සංවේගයෙන් උන්වහන්සේ ඒ කාලේ වනපියසට වඩින භික්ෂුන්ට නිතර එකම අවවාදයක් කළා. ආන්නේ එකම අවවාදය තමයි තේරගාථා පොත් වහන්සේගේ තියෙන ගාථා රත්නය. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ පින්වතුනි කොමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන්ගේ ගාථාව කියලා. එතකොට මේ කොමාපුත් මේ සුදත්ත තෙරුන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ සුදත්ත කියන නමින් නෙමෙයි. කොමාපුත්ත තෙරුන් වහන්සේගේ යාළුවා කියලා. ඒ කොමාපුත්ත තෙරුන් වහන්සේගේ යහළු තෙරුන් වහන්සේ නිතර භික්ෂූන්ට අවවාදයක් විදිහට වදාළ ගාථාව තමයි මෙන්න මේක. නානා ජනපදං යන්ති විචරන්තා අසඤ්ඤතා සමාධිංච විරාධින්ති කිංසු රට්ඨචර්යා කරිස්සති තස්මා විනේය සාරම්භං ජායෙය අපුරක්ඛතු. නිතර අවවාද කරලා තියෙනවා. අසංවර උදවියට තියෙන්නේ පලාත් ගානේ ඇවිද කල් ගෙවෙන එක විතරයි. ඔවුන්ට සමාධියක් නම් ඇති කරගන්න ලැබෙන්නේ. රටවල් වල රවුම් ගැසීමෙන් ඇතිවෙන යහපත කුමක්ද? ඔය එකට එක කිරීම පැත්තකින් තියන්න. තණ්හාව මුලට ගන්න එපා. ධ්‍යාන වඩන්න.
ආන් එහෙමයි මේ උතුම් රහතන් වහන්සේ අර සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුකම්පා පිණිස දහම් අවවාද වදාළ. ඉතින් මේ දහම් අවවාද ඇතැන් අය නුහුරට අරගත්ත බවක් මේ ගාථාවෙන් තේරෙනවනේ. මොකද උන්වහන්සේ මේ ගාථාව කියනකොට මේ ගාථාවට එකතු කරලා තියෙනවා ඔය එකට එක කිරීම පැත්තකින් තියන්න කියලා. ඇතැම් වූ මේ උතුම් රහතන් වහන්සේ අවවාද කරනකොටත් ඒ අවවාදේ වැරදියට අරගෙන ගැටුණු හිතින් අරගෙන උන්වහන්සේට එක එක හිරිහැර පීඩා කරන්නට ඇති. ඒ නිසා උන්වහන්සේ වදාරනවා එකට එක කිරීම පැත්තකින් තියන්න. දැන් හරි අමාරුයිනේ කෙනෙකුට යමක් පෙන්නලා දෙන්න. අඥාන තැනැත්තන්ට බාල තැනැත්තන්ට හරි අමාරුයි යහපතක් පෙන්නලා දෙන්න. මොකද යහපත පෙන්නපු ගමන් ඒ පුද්ගලයා හිතන්නේ යහපත පෙන්වන්න අවවාදයක් කරනවානේ, අනුශාසනාවක් කරනවානේ. ඒ පුද්ගලයා හිතන්නේ මට රිද්දෙව්වා, මට කිනිත්තුවා, මට එන්නා කියලා තමයි හිතන්නේ. අඥාන අය බාල අය පිංගුතුනේ අවවාදී කියන එක ගන්නේ හරියට විස කටුවක් කැනෙනවා වගේ. විස කට්ටක් කැනුනට පස්සේ ඒ කට්ට ඇනිච්ච පුද්ගලයාට තියෙන්නේ හූල්ල ඉඳිල්ල විතරනේ. පැසවනවා කෙලවරක් නැහැ. ඒ වගේ තමයි අඥානයන්ට අවවාද ලැබීම. හැබැයි නැනවතුන්ට අවවාද කරනවා කියන එක, ඒ කියන්නේ ඥානවන්ත කෙනෙක් අවවාදය ගන්නේ පැදකුණු කරලා. පැදකුණු කරනවා කියලා කියන්නේ ගෞරව දක්වලා. ගෞරවයෙන් තමයි අවවාදය ගන්නේ. මේ අවවාදය මට කරේ මං ගැන අනුකම්පාවෙන්. මගේ අඩුපාඩුව හදාගන්න. මගේ දෝෂේ හදාගන්න. අනේ කොච්චර එකක්ද? අන්න එහෙම තමයි අවවාදය ගන්නේ. හරියට දමණය වෙන්න කැමති හස්තියෙකුට හෙන්ඩුවෙන් අයින්නවා වගේ කියනවා. ඇතෙක් ඉන්නවා නම් දමණය වෙන්න ආසා. ඒ දමණය වෙන්න කැමති මේ හස්තියට හෙන්ඩු පාර වදිනවා කියන්නේ ඌ තේරුම් ගන්නවා මගේ මේ චර්යාව හොඳ නැහැ. එතකොට ඌ ඒ අඩුපාඩුව හදා ගන්නවා. ඔන්න ඒ අඩුපාඩුව හදාගෙන ටික කාලයක් ඉන්නකොට ආයෙ වදිනවා හෙන්ඩු පාරක්. එතකොට එතා තේරුම් ගන්නවා ඒ කියන්නේ මේ චර්යාවත් හරි නෑ. ඌ මෙහෙම අඩුපාඩු ටික අයින් කරලා අවසානයේ අඩුපාඩු නැති දමණය වෙච්ච ඇතෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ රහතන් වහන්සේලාගේ අවවාද අපි අහනකොටත් අපිත් දක්ෂ වෙන්න ඕන පින්වතුනේ. මේ රහතන් වහන්සේලාගේ අවවාද වේවා, ගුරු දෙගුරුන්ගේ අවවාද වේවා, නුවණැති සත්පුරුෂයන් වහන්සේලාගේ අවවාද වේවා. ඊළඟට ඔබට නිරන්තරයෙන් බණ අහන්න ලැබෙනවා. ඒ ධර්ම දේශනාවල ස්වාමීන් වහන්සේලා කියලා දෙන කාරණා දැන් සමහරලාවට මේ ඇතෙන් අය අපිට මේ දුරකථන ඇමතුම් ගන්නවා ස්වාමීන් වහන්සේලාට. අනේ ස්වාමීන් වහන්සේලා මේ පොදුවේ කියන බණකට ගැටිලා. පොදුවේ කියන ධර්ම කාරණයකට එයාගේ හිත ගැටිලා. ඇයි එහෙම කිව්වේ ස්වාමීන් වහන්සේක මට නේද කිව්වේ කියලා. එහෙම හරි ඉක්මනට ගැටෙනවා සමහර අය. ඉතින් එහෙම අරගන්න එපා. මේ භාග්‍යතුන් වහන්සේ වේවා, මේ උතුම් රහතන් වහන්සේලා වේවා, මෙබඳු ජීවිතාර්ථයේ පිණිස යම් වචනයක් ඉතුරු කළේ අපේ ජීවිත සුවපත් කරගන්නට. ඒ නිසා මේ දහම් පද අහලා අපි අපේ ජීවිතය සුවපත් කරගන්නටයි මහන්සි වෙන්න ඕන. ඉතින් ওই ගාථා රත්නේ වදාලේ කුමාපුත්ත තෙරුන්ගේ යහළු රහතන් වහන්සේ. එහෙම නැත්නම් ඒ රහතන් වහන්සේගේ නම මොකද්ද? සුදත්ත මහරහතන් වහන්සේ. ඒ තමයි තේර ගාථා පොත් වහන්සේගේ එන 37 වෙනි ගාථා රත්නය. අද දවසේ අපි තේර ගාථා පොත් වහන්සේගේ 38 වෙනි ගාථා රත්නයත් ඉගෙන ගන්නවා. මේ ගාථා රත්නේ වදාලේ මේ බුද්ධ ශාසනයේ විශේෂ ශ්‍රාවක චරිතයක්. ඒ විශේෂ ශ්‍රාවක චරිතයක් කියලා කියන්නේ ඇයි? පින්වතුනි, අපගේ මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කොට වදාළේ බුද්ධ ගයාවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයේ. උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා පුරා සතියක් අමා නිවන් සුවයේම වැඩ හිටියා.
ඊට පස්සේ ඒ සත්සත්‍ය එවැයමින් බුදුරජාණන් වහන්සේ බුදුනුවන මෙහෙवला බැලුවා. කාටද මා මේ අවබෝධ කරගත්ත ධර්මය මුලින්ම දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුටුවා තමන් වහන්සේට ඒ බෝසත් අවදීදී බොහෝ උපකාර වෙච්ච ආචාර්යවරු දෙන්නාම කාලක්‍රියා කරලා අසඤ්ඤ තලයේ ඉපදිලා. ඒ නිසා ඒ අයට මේ ධර්මයේ කියන්න විදිහක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා ධර්ම දේශනා කරන්නට පස්වග භික්ෂුන් වහන්සේලාට. පස්වග භික්ෂුන් වහන්සේලා ඒ කාලේ වෙනකොට බරණැස ඉසිපතන මිගදායේ වාසය කළේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා බරණැස ඉසිපතන වන මිගදායට. ඒ ඉසිපතන මිගදායට වැඩම කරලා බුදුරජාන් වහන්සේ අපි මේ විස්තරය අහලා තියෙනවානේ. බුදුරජාන් වහන්සේ ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂූන් අමතා භාග්‍යතුන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළා. ඒ සූත්‍ර දේශනාවෙන් අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කළා. ඊට පස්සේ අනික් 4 නමත් බුදුරජාන් වහන්සේ සෝවාන් ඵලයේ හික්මුවා. ඊට සතියකට පස්සේ බුදුරජාන් වහන්සේ බරණැස් වන මිගදායේදීම අනත්ත ලක්ඛණ සූත්‍ර දේශනාව දේශනා කරද්දී පස්වග භික්ෂුන් වහන්සේලාම රහතන් වහන්සේලා බවට පත් වුණා. ඔන්න ලෝකේට රහතන් වහන්සේලා 6 නමක් බිහි වුණා. බුදුරජාණන් වහන්සේත් පස්වග භික්ෂුන් වහන්සේලාත් දැන් රහතන් වහන්සේලා 6 නමයි. ඔය රහතන් වහන්සේලා 6 නම වැඩ ඉද්දි ඔය කාලේ හිටියා බරණැස මහා ධනවත් සිටු පුත්‍රයෙක්. කොච්චර ධනවත්ද කියන්නේ හරියට අපේ බෝසතාන් වහන්සේට වගේ. අපේ සිද්ධාර්ථ මහ බෝසතාන් වහන්සේට ඍතු 3ට තිබුණනේ පින්වතුනි මාලිගා 3ක් රම්ම්‍ය, සුරම්‍ය, සුභ කියලා. ඒ වගේ මේ සිටු පුත්‍රයාට ඍතු 3ට මාලිගා 3ක් තිබ්බ. මහා සැපවින්ද කෙනෙක්. ඔහුගේ නම තමයි යස. මේ යස කියන සිටු පුත්‍රයා එයාට හිටියා මේ ඒ වගේම ධනවත් යාළුවෝ 4 දෙනෙක්. ඒ තමයි විමල, සුබාහු, පුන්නජී සහ ගවම්පති. එතකොට මේ තේරගාථා පොත් වහන්සේගේ 38 වෙනි ගාථා රත්නේ වදාලේ ඒ ගවම්පති කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ කොහොමද? මේ ගවම්පති කියලා කියන්නේ පින්වතුනේ සංසාර ගමනේ ගොඩාක් පින් කර ගන්නට අවකාශ ලැබිච්ච කෙනෙක්. මීට 31 කල්පයකට පෙර ලෝකේ පහළ වුණා සිකී බුදුරජාණන් වහන්සේ. ඔය සිකී බුදුරජාණන් වහන්සේ උදෙසා ඔහු නිල් කටරොළු මලක් පූජා කළා. මේ දේවල් අහනකොට බුද්ධ ශාසනයක් ඇතුලේ පින් පුරා ගන්න තියෙන අවකාශය ගැන පින්වතුන්ලා හිත පහදව ගන්න ඕන. ඔහුට නිල් කටරොළු මලක් තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න ලැබුණේ. සමහරට එතනින් පස්සේ මල් පූජා කරන්න අවස්ථාවක් ලැබෙන්න නැතුව ඇති. මොකද මේ මනුස්ස ජීවිතය කියන එක අවිනිශ්චිතයි. කොයි වෙලේ මැරිලා යන්න වෙනවද දන්නේ. අවස්ථාවක් ලැබුණා. සිකී බුදුරජාණන් වහන්සේ උදෙසා නිල් කටරොළු මලක් පූජා කරගන්න ඒ පින කරගත්තා. ඊට පස්සේ මේ මහා භද්‍ර කල්පයේම කොණාගමන බුද්ධ ශාසනය තියෙන කාලේ මේ මනුස්ස ලෝකෙ ඉපදිලා හැබැයි ඉපදිනකොට කොණාගමන බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිණිවුණාට පස්සේ ධාතු සෑයක් ඉදි කරවලා තිබුණා. මේ ධාතු සෑයට මාහැඟි ඡත්‍රයක් සහ ඊතා ලස්සන වේදිකාවක් කෙරෙව්වා. සෑයට ඡත්‍රයක් කෙරෙව්වා. ඡත්‍රයක් කියලා කියන්නේ කුඩයක්. ලස්සන කුඩයක් කෙරෙව්වා. ඊළඟට වේදිකාවක් කෙරෙව්වා. සමහරට මේ වේදිකාව පූජාවන් මල් තියන්න වෙන්න පුළුවන් කෙරෙව්වේ. මේන මේ පින්කම් කරගත්තා. ඉතින් ඔහොම පින් රැස් කරලා තමයි මේ බුද්ධ කාලේ බරණැසට නුදුරේ ගවම්පති නමින් උපන්නේ. මේ ගවම්පතිට ආරංචි වුණා දැන් ඔය යස සිටු පුත්‍රයාගේ පැවිද්ද. යස සිටු පුත්‍රයා බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච හැටි පින්වතුනි හරිම පුදුම සහගතයි. ඒකේ දිග විස්තරයක් තියෙනවා. මම කෙටියෙන් කියනවා නම් මොකද මේ
යස මහරහතන් වහන්සේගේ සිද්ධියත් අපට ඉදිරියේදී කතා කරන්න ලැබෙනවා. මේ යස කියන සිටු පුත්‍රයා දවසක් මේ තමන්ගේ ධනය සම්බන්ධයෙන් හිතේ කලකිරීමක් ඇති වුණා. දැන් කොයිතරම් සල්ලි තිබුණා මිනිස්සුන්ට සමහරවිට හිතේ කලකිරීම හට ගන්නවනේ. ඒ හිතේ කලකිරීම හටගෙන ඒ කලකිරුණු හිතින් ඔහු මේ රන් මිරි වැඩි දෙකක් තිබුණා. මේ දෙකක් දාගෙන ඔහේ නික්මිලා ගියා. දැන් මොහු පියවර තියලා යනවා. පින බලන්න. ඔහුට යවුනේ බරණැස ඉසිපතන මිගදායට තමයි ඔහුට පියවර තිබුණේ. ඔහු යන මාවතේ කෙළවරකට එන්න බුදුරජාන් වහන්සේ රුක් සෙවණක වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේ දැක්කේ නෑ. ඒ රුක් සෙවණ ගාවට එනකොට මොහුට කියවෙනවා උපද්දුතං වතබු. අයියෝ මේක මහා කරදරයක්. උපසට්ඨං වතබු මේක මහා වදයක් කියලා ජීවිතය ගැන කියුණා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා යස ඔබට නම් ඕක වදයක්, ඔබට නම් ඕක කරදරයක්. ඒ වුණාට යස මේ ජීවිතේ මට නම් කිසි වදයක් නෑ කිව්වා. ඒ කිව්ව ගමන් මේ යස සිටු පුත්‍රයාගේ හිත බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදුනා. දහම් කතාව කළා. ඉතින් ඒ දහම් කතාව අවසානයේ මාර්ගඵල සාක්ෂාත් කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට යස සිටු පුත්‍රයා පැවිදි වුණා කියන කාරණේ ආරංචි වෙනවා යාළුවෝ 4 දෙනාට. විමල, සුබාහු, පුන්නජී, ගවම්පති. මේ 4 දෙනා කතා කළා මෙච්චර මහා ධනයක් තිබුණ අපේ මිත්‍රයා පැවිද්දක් තෝරගත්තනම් ඒ පැවිද්ද ලාමක එකක් වෙන්න බෑ. ඒ නිසා අපිත් යම් මහාන වෙන්න කියලා. 4 දෙනාම මේ පින්වන්තයෝ සංසාරේ එකතු වෙන විදිහ පින්වතුනේ හරි පුදුමයි. 4 දෙනාම ගියා මහාන වෙන්න. මේ 4 දෙනා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සමීපේ බණ ඇහුවා. ධර්මය අහලා ඉවර වෙනකොටම සෝවාන් වුණා. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරාම 4 දෙනාම ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට පැවිද්ද උපසම්පදාව ලබා දෙනසේක්වා. බුදුරජාන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා එහි භික්ඛු. එසේනම් මහණෙනි මෙහි එන්න. මේ මනාකොට දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ හැසිරෙන්න කියලා. එතකොට ඒ ආමන්ත්‍රණය කරන වචනේ එහි භික්ඛු මෙහි එන්න. ඒ මෙහි එන්න කියනකොටම පින්වතුනි මේක බුදුවරුන්ගේ එරදිහක්. අර පින් තියෙන 4 දෙනාම ගිහිවෙස් අතුරුදහන් වෙලා පැවිදි වෙසින් පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේගේ එරදියෙන් තමයි පාත්‍ර සිවුරු ලැබුණේ, සිවුරු පෙරුණේ. එතකොට ගවම්පති මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒහි බික්කු පැවිද්දෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ. ඉතින් පස්සේ කාලෙක සුවසේම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට ගවම්පති මහරහතන් වහන්සේ බිහි වෙනකොට ඒ රහතන් වහන්සේත් ඇතුළුව ලෝකේ රහතන් වහන්සේලා වැඩි හිටියේ 11 නමයි. භාග්‍යතුන් වහන්සේත් පස්වග භික්ෂූන් වහන්සේලාත් යස, විමල, සුබාහු, පුන්නජී, ගවම්පති කියන රහතන් වහන්සේලාත් කොයිතරම් අසිරිමත්ද. ඉතින් ඒ ගවම්පති මහරහතන් වහන්සේට ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ සමීපයට මේ යසකුල පුත්‍රයාගේ ඉතුරු මිත්‍රයෝ ටිකත් ඇවිල්ලා පැවිදුණානේ. කොහොම හරි 69ක් බිහි වුණා රහතන් වහන්සේලා. ඒ 69 අමතා බුදුරජාණන් වහන්සේ දහම් චාරිකාවේ වඩින්ට කියලා බුදුරජාණන් වහන්සේ දහම් චාරිකාවේ පිටත්කට හැටියානේ පළමු රහත් 69. එතකොට මේ පළමු රහත් 69 අතරට අපගේ ගවම්පති මහරහතන් වහන්සේත් අයිති. ගවම්පති මහරහතන් වහන්සේත් පින්වතුනි කොච්චර ඒ මුල් කාලේ ධර්ම කතාව දේශනා කරලා මේ සංසාර කතරින් පින් තියන අයව ඈතර කරවන්න ඇතිදනේ. ගවම්පති මහරහතන් වහන්සේත් සද්ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු ඇතැම් දේශනා සූත්‍ර පිටකයේත් අන්තර්ගත වෙනවා. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම විශේෂ සිද්ධියක් වුණා. උන්වහන්සේ හරි එ르දිමත්. එක කාලෙක උන්වහන්සේ වැඩ හිටියා සාකේත නුවර අංජන වන කියන විහාරේ. ওই කාලේ යම්කිසි කටයුත්තකට බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයාත් විශාල භික්ෂු සංඝයා ප්‍රමාණයක් ඔය විහාරයට වැඩම කළා. විහාරේ එච්චර ඉඩ තිබ්බේ නැහැ.
ඒ නිසා මේ සාමණේර භික්ෂුන් වහන්සේලා පැවිද්දෙන් අලුත් භික්ෂුන් වහන්සේලා මේ රාත්‍රී කාලේ විවේක ගත්තේ මේ අංජනවන විහාරේ මැදින් ගලාගෙන ගිහින් තියෙනවා සරභූ කියන ගංගාව. ඔය සරභූ ගංගාව අයිනේ තමයි මේ නිදාගන්න මේ මෙට්ට ආදී එලලා ආසන පනවලා තිබුණේ. ඉතින් ඒ වගේ තමයි එදා රාත්‍රියේ උන්වහන්සේලා සැතපුණේ. දැන් රාත්‍රී කාලේ දැන් හොඳට මේ පරිසරය තිබුණා. නමුත් රාත්‍රී කාලේ ඉහළට වැහැලා. ඉහළට වැස්ස නිසා සරභූ ගංගාවේ වතුර වැඩි වුණා. සරභූ නදියේ වතුර වැඩි වෙනකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා හැමෝම අපහසුතාවයටපත් වෙනවා, සමහරට අනතුරටපත් වෙනවා. ගවම්පති මහරහතන් වහන්සේ දැනගත්තා සරභූ නදියේ මේ දිය වැඩි වෙනවා කියන කාරණේ. බුදුරජාන් වහන්සේගේ අවසරයෙන් ශාස්ත්‍රඥ වහන්සේගේ අවසර අරන් මේ රහතන් වහන්සේලාගේ ස්වභාව හරි පුදුම සහගතයි පින්වතුනි. ඒ තිබුණ ශාස්ත්‍රීය ගෞරවය. ශාස්ත්‍රඥ වහන්සේගෙන් අවසර අරගෙන තමයි එ르දිය කළේ. සරභූ ගඟ ගලන එක නැවැත්තුවානේ. එ르දී බලෙන් ගඟ ගලන එක නැවැත්තුවා. ඒ භික්ෂුන් වහන්සේලා මේ මහත් වූ භික්ෂුන් වහන්සේලා අංජනවන විහාරයෙන් වැඩම කරනකම් ගංගාව ගැලුවේ නැහැ. ඒ ගවම්පති මහරහතන් වහන්සේගෙන් එ르දිහින් ගලන ගඟක් නැවතුණා. ඒ තමයි රහතන් වහන්සේලා. ඉතින් ඒ අසිරිය දැකලා හරියට භික්ෂූන් පැහැදුනා. අපේ ගවම්පති මහරහතන් වහන්සේගේ කීර්තිය හැම පැත්තෙම පැතිරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ගවම්පති මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට ගාථාවක් වදාලා. ආන්නේ ගාථා රත්නේ තමයි ගවම්පති මහරහතන් වහන්සේගේ තේර ගාථාව විදිහට මේ තේර ගාථා පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. ඒ ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට එදා දේශනා කළේ. යෝ ඉද්ධියා සරභුං අට්ඨපේසී සෝගවම්පති අසිතෝ අනේජෝ තං සබ්බ සංගාති ගතං මහාමුනින් දේවා නමස්සන්ති භවස්ස පාරගුම්. ඔහුට පුළුවන් වුණා සරභූ නම් ගංගාවේ ගලා බැසීම එ르දී බලයෙන් නවත්තන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නේ කෙලෙස් නැතිවයි. තණ්හා නැතිවයි. කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නේ. භවයෙන් නිතර වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාට වඳින්ට දෙවියනුත් පැමිණෙනවා. ඉතින් දෙවිවරු පවා ප්‍රිය කළ ඒ උතුම් රහතන් වහන්සේලා. අපගේ ගවම්පති මහරහතන් වහන්සේ, කුමාපුත්ත මහරහතන් වහන්සේ, කුමාපුත්ත මහරහතන් වහන්සේගේ යහළු රහතන් වහන්සේ වන සුදත්ත මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක සැනසී මේ සංසාරයේ සියලු දුක් නසා දැමුවාද අපටත් ඒ අමා මහ නිවනම සාක්ෂාත් කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් දෙසිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දෙමාපියන් විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රධාන ඒ පින් අනුමෝදන් වන සියලු දෙවිවරු අප හැම දිනාට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සලසා දෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම පරිපූර්ණව අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින්
මිය පරලොව ගිය එල්.ඩී.ජී. වික්‍රමසිංහ මුත්තණුවන්ට, රූපා වික්‍රමසිංහ මිත්තණියට, කුමාර් වික්‍රමසිංහ ලොකු තාත්තාට සහ දෙසිකා වික්‍රමසිංහ දියණියගේ නමිනුත් ඒ දියණියගේ ආදරණීය මෑණියන්ගේ නමිනුත් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු ඒ ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දරන ඇමරිකාවේ පදිංචි පින්වත් දෙසිකා වික්‍රමසිංහ දියණිය ඇතුළු ඒ දෙමාපියන්ට මේ ධර්ම දානමය පින්කම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පින්වල ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් හැම දිනාට සියලු යහපත සැලසේවා, නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.